අයිබෝන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ද්විපද ප්‍රසාරණය පිළිබඳව. අපි දන්නවා ද්විපද ප්‍රසාරණය අනිවාර්යෙන්ම part A හෝ part B වලට ලැබෙන ප්‍රශ්නයක්. ඉතින් අද මේ වීඩියෝ එක තුලින් ද්විපද ප්‍රසාරණය තමයි අධ්‍යයනය කරන්නේ. ටියුට් එක තියෙන පුතාලා ටියුට් එකේ ලියන්න ඕන. ටියුට් එක නැති පුතාලට මම කිව්වා වෙනම පොතක් තියාගන්න part A වැඩසටහනට මේ ද්විපද ප්‍රසාරණයේ ගාන අන්තිම මොහොතේ ගොඩ දාගන්න. මම හිතනවා ප්‍රමාණවත් වෙයි මේ ගතවන කාලේ මේ වීඩියෝ එක තුලින් මේ ගාන ආවරණය කරගන්න. මේක 2020 දරුවන්ට වෙච්ච COVID-19ත් එක්ක වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මුළු ලංකාවේම දරුවන්ට කරන උදව්වක් තමයි මේ. ඒ නිසා මේක ආවරණය කරගන්න. පන්තියක ද්විපද ප්‍රසාරණයක් යන විදිහක් නෙමෙයි. වේගයෙන් මෙන්න මෙහෙමයි කියලා මේ ගාන මේ විදිහට ගොඩ දාන්න කියලා කියන එකක් තමයි මේ කරන්නේ. රයිට්. අංක 1 පැස්කල් ත්‍රිකෝණය ලියා දක්වන්න. පැස්කල් ත්‍රිකෝණය ලියා දක්වන්න. රයිට්. මතක නම් ලියන්න පැස්කල් ත්‍රිකෝණය එතකම වීඩියෝ එක නතර කරලා දෙන ලද ගණන් හදන්න ඕන. අන්තිම මොහොතේ කොහොම හරි මේ වැඩේ ගොඩ දාගන්න. රයිට්. එතකොට පැස්කල් ත්‍රිකෝණය 1 1 2 1. මෙතනින් එහාට සම්පූර්ණ කරන්නේ කොහොමද? එකකින් පටන් ගත්තා මේ දෙන්නගේ එකතුව මැද මේ දෙන්නගේ එකතුව මැද එකකින් අවසන් කරා. 1 1යි 3යි 4යි 3 දාලා 3 6යි 3යි 1යි 4යි 1යි. දැන් පුතාලා පේලි 7ක් විතර තනියම ලියන්න පැස්කල් ත්‍රිකෝණය මතක් වෙන්න. 1 5 10 10 5 1 1 6 15 20 15 6 1 1 7 21 35 35 21 7 1. එහෙනම් දැන් අපි බලමු පැස්කල් ත්‍රිකෝණයෙන් කොහොමද පද දෙකක ප්‍රසාරණයක් ලියන්නේ. ද්විපද ප්‍රසාරණයක් ලියන්නේ. අපි ඒ යටතේ මුලින්ම ගන්නවා A ධන B ගේ තුන්වෙනි බලය. එතන A ධන B ගේ තුන්වෙනි බලය ගත්තට පස්සේ A ධන B ගේ තුන්වෙනි බලය ගත්තට පස්සේ ඔබ පැස්කල් ත්‍රිකෝණය මෙන්න මේ තුන්වෙනි පේලිය තෝරගන්න ඕනේ. පැස්කල් ත්‍රිකෝණය තුන්වෙනි පේලිය. බලන්න මේ තුන්වෙනි පේලියේ සංගුණක මොනවද? තුන්වෙනි පේලියේ සංගුණක 1 3 3 1. 1 3 3 1. ඊට පස්සේ අපි හැමතිස්සෙම කරන්නේ පද දෙකයිනේ තියෙන්නේ. මෙන්න මේ පැත්තේ තියෙන පදේ තුන්වෙනි බලය අනිත් පැත්තේ තියෙන පදේ බිඳුවෙනි බලය. බලන්න 3 දර්ශකයක් නම් A ගේ තුන්වෙනි බලය B ගේ බිඳුව. දැන් අපි කරන්නේ A ගේ දර්ශකය එක එක අඩු කරනවා. A ඝනය මෙතෙන්දී A වර්ග මෙතෙන්දී A1 මෙතෙන්දී A බිඳුව. B ගේ දර්ශකය බිඳුවේ ඉඳලා එක එක වැඩි වෙනවා. එතකොට බිඳුවේ ඉඳලා එක එක වැඩි වෙනවා. B1 B2 B3. ද්විපදයේ අතර ධන තියෙනම් මෙතෙන්ට වැටෙනවා ධනක්. නේ? එහෙනම් අපි දන්නවා B ගේ බිඳුව ඕනම එකක බිඳුවෙනි බලය එකක් වෙනවා. එහෙනම් A ඝනය ධන 3යි A වර්ග B ධන 3යි A B වර්ග ධන B ඝනය. අපලමු x ධන 2y 4 ප්‍රසාරණය. එහෙනම් අපිට සිද්ධ වෙනවා 4 වන පේලිය ගන්න. 1 4 6 4 1. දැන් බලන්න මෙතන පද දෙකක් තියෙනවා. කියන්න x ගේ 4 x ගේ දර්ශක x 4 ඉඳලා එක එක අඩු කරමු. ඊළඟ එක x ඝනය ඊළඟ එක x වර්ග ඊළඟ එක x1 ඊළඟ එක x ගේ බිඳුව. ඊළඟ පදය 2y. එහෙනම් 2y බිඳුවෙන් පටන්ගෙන එක එක වැඩි කරනවා. 2y බිඳුව 2y1 2y2 2y3 2y4. එතකොට මේ දෙන්න අතර අපි ධනක් දාමු. මොකද මේ දෙන්න අතර ධන තියෙන ඔක්කොම ධන. එහෙනම් 2y ගේ බිඳුව 2y ගේ බිඳුව 1යි. මෙතන එනවා x4. මෙතන දෙවරක් 4 8යි x ඝනය y. මෙතන හරියට සුළු කරන් 2 වර්ග 4යි. 6 4 24යි x වර්ග y වර්ග. මෙතන 2 තුන්වෙනි බලය 8යි 8 4 32යි xy ඝනය.
x බිංදුව 1යි දෙකේ 4 වෙනි බලය 16යි y 4. ඊළඟට 3යි p ධන 2යි q ගේ 5 වෙනි බලය. එහෙනම් අපි සිද්ධ වෙනවා 5 වන පේලිය තෝරගන්න. 1 5 10 10 5 1. මෙන්න මේ 3යි p 5 වෙනි බලයේ ඉඳලා එක එක අඩු කරමු. එතන 3යි p 5 3යි p 4 3යි p ඝනය 3යි p වර්ග 3යි p පළවෙනි බලය 3යි p බිඳුව. ඊළඟට 2යි q දර්ශකය එක එක වැඩි කරමු. 2යි q බිඳුව 2යි q 1 2යි q 2 2යි q 3 2යි q 4 2යි q 5. පොඩ මේ වගේ බෝඩ් එකක විතර ප්‍රසාරණය කරන එක ටිකක් අමාරුයි. ලොකු බෝඩ් එකක් අවශ්‍යයි. මම ගොඩාක් ලියනවා පුතාලා මේක තේරුම් ගත්තම හරි. එතකොට මේ ද්විපදය අතර ධන තියෙනම් මේ පද අතර ධන වැටෙනවා. දැන් ඔබට තියෙන සුළු කරන එක. 1යි 3 5 වෙනි බලය 243යි p 5 2යි q බිංදුව 1යි. මෙතන 5යි 3 4 81යි p ගේ 4 වාරයක් 2යි q. මෙතන 10ක් තිබුණා. බලන්න 10ක් තියෙනවා. 3 තුන්වෙනි බලය 27යි p ඝනය 2 වර්ග 4යි හරියට සුළු කරා. 2 වර්ගය 4යි q වර්ග. i 10ක් තියෙනවා. 3 වර්ග 9යි p වර්ග. 2 තුන්වෙනි බලය 8යි q ඝනය 5. මෙතන තියෙනවා 3යි p 2 4 වෙනි බලය 16යි q 4. 3යි p ගේ බිංදුව 1යි 2 5 වන බලය 32යි q ගේ 5. එහෙනම් දැන් පරිස්සමට සුළු කරමු. 243යි p 5 5 වරක් 2 10යි. එතකොට 810යි p 4 q 27ව 4ක් 108යි. එහෙනම් 1080යි p ඝනය q වර්ග. 8ව 9ක් 72යි. 10න් ගුණ කරොත් 720යි p වර්ග q ඝනය. 16ව 5ක් 80යි. එහෙනම් 8 වරක් 3 240යි pq 4 ධන 32යි q 5. ඊළඟට අපි පටන් ගමු 2x ඍණ y ගේ 4 වෙනි බලය. එහෙනම් 4 වෙනි බලය එන අපිට තෝරගන්න වෙනවා 4 වෙනි පේලිය. 1 4 6 4 1. එතකොට මේ පැත්තේ තියෙන 2x ඒකේ 4 වෙනි බලයෙන් පටන් ගමු. මේ පැත්තේ තියෙන y බිඳුව. දැන් ලියමු. එහෙනම් 2x ඝනය y 1 2x වර්ග y වර්ග 2x 1 y ඝනය 2x බිංදුව y 4. ඔබ මතක තියාගන්න ඍණ තිබුණොත් ධන ඍණ ආයිත් මේක ධන මේක ඍණ මෙතන ධන ඍණ මාරු වෙනවා. එහෙනම් 2 4 16යි x 4 2 තුන්වෙනි බලය 8යි 32යි x ඝනය y මෙතන ධන තියෙන්නේ 2 වර්ග 4යි 24යි x වර්ග y වර්ග දෙවරක් 4 8යි xy ඝනය මෙතන තියෙනවා තව y ගේ 4. එහෙනම් අවසානයේ ඔබ පුහුණු වෙන්න p ඍණ q 6 වෙනි බලය. මම එක පහලින් ලියන්නම් ඉඩ අරගෙන. එහෙනම් 6 වෙනි බලය නම් 6 වෙනි පේලිය. 1 6 15 20 15 6 1. එහෙනම් p කියන එක කෙනා 6න් පටන් ගත්තා. q කියන එක කෙනා බිංදුවෙන් පටන් ගත්තා. p5 q1 p4 q2 p3 q3 p2 q4 p1 q5 p බිංදුව q6. එහෙනම්
මෙතන ද්විපදය අතර ඍණ තියෙන ධන ඍණ ධන ඍණ ධන ඍණ ධන. එහෙනම් බලන්න q බිඳුව 1යි. එහෙනම් p6 ඍණ 6යි p5 q ධන 15යි p4 q වර්ග ඍණ 20යි p ඝනය q ඝනය 15යි p වර්ග q4 ඍණ 6යි p q5 p බිඳුව 1යි මෙතන යනවා q ගේ 6ක්. හරි. ඊළඟට ඔබ කවුරුත් කියන්න NCR යන කුමක්ද? NCR අපි දන්න සංකරණ වලින් නම් වෙනස් වස්තුන් n සංඛ්‍යාවකින් r සංඛ්‍යාවක් තෝරා ගැනීම. NCR ලියමු. උඩ එක්කෙනයි ක්‍රමාරෝපිතය බෙදනවා. යට එක්කෙනයි ක්‍රමාරෝපිතය වාරයක්. උඩ එක්කෙනා ඍණ යට එක්කෙනාගේ ක්‍රමාරෝපිතය. එන NCR කියන්නේ ක්‍රමාරෝපිතෙන් බෙදීම ක්‍රමාරෝපිත r වාරයක් ක්‍රමාරෝපිතෙන් ඍණ r. right. ඔබ පුහුණු වෙන්න 5යි C3. 5 ක්‍රමාරෝපිතය 3 ක්‍රමාරෝපිතය 5න් 3ක් අඩු වෙනවා. 5න් 3ක් අඩු වුණොත් කොච්චරද? 2 ක්‍රමාරෝපිතය. එහෙනම් ක්‍රමාරෝපිත 5 ලියමු. 5 වාරයක් 4 වාරයක් 3 2 1 මම ක්‍රමාරෝපිත 3 කියලා ලියුවා. එතකොට මෙන්න මේ ක්‍රමාරෝපිත 3ත් එක්ක සුළු වෙනවා. ක්‍රමාරෝපිත 2 2 වාරයක් 1. එහෙනම් අපිට එනවා 10ක්. 4යි C1 ක්‍රමාරෝපිත 4 බෙදීම ක්‍රමාරෝපිත 1 4න් එකක් ගියොත් ක්‍රමාරෝපිත 3යි. එහෙනම් ක්‍රමාරෝපිත 4 ලියමු 4 වාරයක් ක්‍රමාරෝපිත 3. ක්‍රමාරෝපිත 1 කියන්නේ 1යි මෙතන ක්‍රමාරෝපිත 3 සුළු වෙනවා. එහෙනම් 4ක් එනවා. 6 C2 ක්‍රමාරෝපිත 6 ඊළඟට යට එක්කෙනා ක්‍රමාරෝපිත 2 6න් දෙකක් අඩු වෙනවා ක්‍රමාරෝපිත 4. එහෙනම් මේක ලියමු 6 ගුණ කිරීම 5 ගුණ කිරීම ක්‍රමාරෝපිත 4. මෙතන 2 ගුණ කිරීම 1 ගුණ කිරීම ක්‍රමාරෝපිත 4. එහෙනම් 15ක් කියන උත්තරේ එනවා. ඊළඟට 7C3 ක්‍රමාරෝපිත 7 ක්‍රමාරෝපිත 3 7න් 3ක් ගියොත් ක්‍රමාරෝපිත 4. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 7 6 5 වාරයක් ක්‍රමාරෝපිත 4. මෙතන 3 2 1 වාරයක් ක්‍රමාරෝපිත 4. ක්‍රමාරෝපිත 4 සුළු වෙනවා. එහෙනම් 7 වරක් 5 35ක් එනවා. අංක 4 ධන නිකිල සඳහා ද්විපද ප්‍රමේය ප්‍රකාශ කරා. මෙන්න මේක තමයි ගොඩාක්ම වැදගත් දේ. අපි ගමු A ධන B ගේ n. A ධන B ගේ n. A ධන B ගේ n ලියන්න පුළුවන් ඉස්සෙල්ලාම ඔබ මේ රටාව අධ්‍යයනය කළ යුතුයි. මේ පාඩම ආවරණය කරගන්න. A ධන B ගේ n NC බිඳුව A ගේ n B ගේ බිඳුව. ඊළඟට NC 1 A ගේ දර්ශක එකක් අඩු වුණා. A ගේ n ඍණ 1 B ගේ 1. ඊළඟට NC 2 A ගේ n ඍණ 2 B ගේ 2. ඊළඟට NC 3 A ගේ මේ දෙන්න අඩු වෙනවා. n ඍණ 3 B ගේ 3. ඔය රටාවට කියන්නේ NCR නම් මේ පැත්තේ තියෙන A ගේ n ඍණ R B ගේ R. NCN නම් A ගේ n ඍණ n B ගේ n. ඔබ කිහිප විටක් ද්විපද ප්‍රමේය ලියලා ඒක පුහුණු වෙන්න. අංක 5 2යි x ධන 3y 5 වෙනි බලය. 2යි x ධන 3y 5 වෙනි බලය. ද්විපද ප්‍රමේය ඇසුරින් ප්‍රකාශ කරන්න. එහෙනම් 2යි x ධන 3y 5 වෙනි බලය. right මම මේ යටින් ලියන්නම් ඉඩ අරගෙන 5c බිඳුව මෙතන n කියන්නේ 5යිනේ 5c බිඳුව 2x 5 3y බිඳුව ඊළඟ එක 5c 1 2x 4 3y 1 5c 2 2x 5න් දෙකක් ගියොත් 3යි 3y දෙවෙනි බලය 5c 3
2යි x ගේ 5න් 3ක් ගියොත් 2යි 3යි y ගේ 3. 5c4 2යි x ගේ 5න් 4ක් ගියොත් 1යි 3යි y 4. 5c5 2යි x ගේ 5න් 5ක් ගියොත් 0යි 3යි y ගේ 5. මේ පාඩම අල්ල ගන්න නම් ඔබ මෙන්න මේ ද්විපද ප්‍රමේය නිරවුල්ව ලියා ගන්න පුහුණු වෙන්න ඕනේ. එතන මේ ගානම කීප විටක් ලියලා පුහුණු වෙන්න ද්විපද ප්‍රමේය කොහොමද කියලා. දැන් මම සුළු කරන්නම්. මම NCR හොයන විදිය ඔබට කියලා දීලා තියෙනවා. මතක තියාගන්න 5c බිඳුව කොහොමද ගන්න? මේ හරිය ලියන්න. 5c බිඳුව. ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත බිඳුව 5න් බිඳුවක් ගියොත් ක්‍රමාරෝපිත 5. හොඳට මතක තියාගන්න ක්‍රමාරෝපිත බිඳුව 1යි. එහෙනම් මෙතන එකක් එනවා. එහෙනම් 5c බිඳුව 1යි. 2 පස්වෙනි බලය 32යි x5 3y බිඳුව 1. 5c1 දැන් හොයන විදිය දන්නවා. පැත්තක හොයාගන්න. වීඩියෝ නතර කරලා පැත්තක හොයාගන්න. 2 4 16යි x4 මෙතන 3y. 5c2 10යි 2 තුන්වෙනි බලය 8යි x ඝනය 3 වර්ග 9යි y වර්ග. i 5c3 හොයන විදිය දන්නවා 10යි 2 වර්ග 4යි x වර්ග 3 තුන්වෙනි බලය 27යි y ඝනය. 5c4 5යි මෙතන 2යි x 3 4 වෙනි බලය 81යි y ගේ 4. 5c5 1යි 2යි x ගේ බිඳුව 1යි 3 පස්වෙනි බලය 243යි y 5. එහෙනම් සුළු කරොත් 32යි x5 මෙතන කීයක් එනවද 83යි 240යි x4y මෙතන කීයක් එනවද 720යි x ඝනය y ඝනය මෙතන 27ව 4 108යි 1080යි x වර්ග y ඝනය 810යි xy 4 810යි xy 4 243යි y 5. මේ මොහොතේ අන්තිම මොහොතේ අපිට කළ යුතු හොඳම දේ තමයි මේ ප්‍රසාරණය ආයසරයක් ලියන්න තනියම ප්‍රසාරණය කරගන්න පුළුවන්ද බලන්න. හරි. ඊළඟට අපි අධ්‍යයනය කරමු ද්විපද ප්‍රසාරණයක එහෙම නැත්නම් ද්විපද ප්‍රමේයයේදී සාධාරණ පදේ ලියන්නේ කොහොමද කියලා. චුට්ටක් මට ඊට කලින් කියන්න a ධන b ගෙන් යලිත් අපි ලියමු. නේ? nc බිඳුව a ගේ n b ගේ බිඳුව. කවුරුත් ලියන්න තනියම nc 1 a 1 A ගේ n ඍණ 1 b 1 A ගේ n ඍණ 1 b 1 nc 2 A ගේ n ඍණ 2 b ගේ 2 මේ පැත්තේ A ගේ n ඍණ 2 b ගේ 2 nc 3 A ගේ n ඍණ 3 b ගේ 3 ඔහොමනේ ncn A ගේ n ඍණ n b ගේ පොඩක් බලමු පළවෙනි පදේ කොහොමද ලියන්නේ මම t1 කියලා ගන්න ටර්ම් එක පළවෙනි පදේ T1 දැන් මේක විතරක් හිතන්න T1 මේ දිහා විතරක් බලන්න පළවෙනි පදේ ලියන්නේ මෙහෙමයි මෙතන එක නම් NC එකට එකක් අඩුයි NC බිඳුව මේ පැත්තේ ඉන්නේ A ගේ N B ගේ බිඳුව හරිද එතකොට පළවෙනි පදේ නම් මෙතන NC බිඳුව දෙවන පදය T2 මෙතන දෙක නම් NC1 මේ පැත්තේ තියෙන A ගේ n ඍණ 1 මේ පැත්තේ තියෙන B ගේ 1 1යි 2යි දෙවෙනි පදේ යන්නේ එහෙනම් තුන්වෙනි පදේ ලියලා බලමු 1යි 2යි 3යි තුන්වෙනි පදේ නම් NC 3 නම් මෙතන 2 A ගේ n ඍණ 2 B ගේ 2 එහෙනම් අපි ලියමු ඕන හතරවෙනි පදේ එන NC 3 A ගේ n ඍණ 3 B 3 1යි 2යි 3යි 4 හරි එහෙනම් දැන් මට කියන්න 50 වෙනි පදේ NC 49 A ගේ n ඍණ 49 B ගේ 49 එහෙනම් දැන් මට කියමු 101 වෙනි පදේ NC 100 මේ පැත්තේ ඉන්න A ගේ n ඍණ 100 B ගේ 100
එහෙනම් දැන් මට ඔබ කියන්න r ධන එක්වෙනි පදය. NCR මේ පැත්තේ ඉන්න A ගේ n ඍණ r B ගේ r ධන එක නම් NCR. එහෙනම් මට කියන්න r වෙනි පදය. NC r ට එකක් අඩුයි r වෙන එක. A ගේ මේ පැත්තේ ඉන්න A ගේ n ඍණ r වෙන එක B ගේ r වෙන එක. දැන් ඊළඟට අංක 6 x වර්ග ධන 2 බෙදීම x 50. මෙන්න මේ ප්‍රසාරණයේ තුන්වෙනි පදය අපි ලියමු. කරුණාකරලා කවුරු? තුන්වෙනි පදය. එහෙනම් මේක n කියන්නේ 50යි c මෙතන 2. 3 2 x වර්ගයේ මේ පැත්තේ x වර්ගයේ 50 ඍණ 2 2 යට x ගේ 2. පුතාට සිද්ධ වෙනවා මේක චුට්ටක් සුළු කරන්න. 50යි c 2 x වර්ගයේ 48 මෙතන දර්ශක නීති පාවිච්චි කරන් 2 වර්ග x වර්ග. එහෙනම් අපි තව ටිකක් සුළු කරොත් 50යි c 2 x මෙතන එනවා 96ක් මෙතන 2 වර්ග x වර්ග. මෙන්න මේ දෙකට දර්ශක නීති දාන්න පුළුවන් නේද? එහෙනම් 50යි c 2 2 වර්ග බලන්න බෙදීමක් තියෙදි දර්ශක අඩු වෙනව නේද? එහෙනම් 96න් දෙකක් ගියොත් x ගේ 97. ඔය විදිහට 10 වෙනි පදේ පොඩ්ඩක් සුළු කරමු. එහෙනම් 10 වෙනි පදේ නම් 50යි c 9. මේ පැත්තේ තියෙන x වර්ගයේ 50 ඍණ 9 මේ පැත්තේ තියෙන 2 යට x ගේ 9. මේකත් පුරුදු වෙන සුළු කරමු. එහෙනම් 50යි c 9 x වර්ගයේ 50න් 9ක් ගියොත් 41යි 2 9 x 9. එහෙනම් 50යි c 9 x මෙතනදී දර්ශක ගුණ වෙනව නේද? එතන එනවා 82ක්. 2 9 මෙතන x 9. එහෙනම් අපි දන්නවා 50යි c 9 බෙදීමේදී දර්ශක අඩු වෙනවා. එහෙනම් 50යි c 9 2 9 x ගේ 82කින් 9ක් කියන්නේ 73. අංක 6 අර කලින් ගත්ත ද්විපද ප්‍රසාරණයම පුතාලා ලියන්න r ධන එක්වෙනි පදේ හොඳට සුළු කරලා වීඩියෝ එක නතර කරලා r ධන එක්වෙනි පදේ හොඳට සුළු කරලා මේක n කියන්නේ 50යි c r ධන එක නම් r x වර්ගයේ මේ පැත්තේ x වර්ගයේ 50 ඍණ r දෙක බෙදීම x ගේ r මේ පැත්තේ දෙක බෙදීම x ගේ r. ඒතර මේ පැත්තේ තියෙන එක්කෙනාගේ 50 ඍණ r මේ පැත්තේ තියෙන එක්කෙනාගේ r වෙනවා. දෙක බෙදීම x ගේ r. දැන් මේක සුළු කරන්න 50යි c r x ගේ දෙකෙන් ගුණ වෙනවා. 100 ඍණ 2යි r මෙතන 2 r මෙතන තියෙනවා x r. එහෙනම් බලන්න 50c r මෙතන තියෙනවා 2 r x දර්ශක නීති පාවිච්චි කරන්න. මෙතන තියෙනවා x ගේ 100 ඍණ 2යි r බෙදීම x r උඩට එනවා. බෙදීම x ගේ r උඩට එන්නේ x ගේ ඍණ r වෙලා. එතන කීයක් එනවද? 100 ඍණ 3යි r වෙනවා. හරි. ඔන්න දැන් අපි ගණන් වලට එමු. ගණන් වලින් එතනින් එහාට තේරුම් ගමු. නැත්නම් මේ කාලයත් එක්ක අපිට මේ කාලය කල්පනාකරණය කරගන්න බැරි වෙනවා. එක ධන kx 6 ප්‍රසාරණයේ x ගණයේ සංගුණකය x වර්ගයේ සංගුණකයෙන් දෙගුණයක් වේ. x ගණයේ සංගුණකය x වර්ගයේ සංගුණකයෙන් දෙගුණයක් වේ. k සමානයි 3 බෙදීම 2 බව පෙන්වන්න. ගාන නැත්තම් ගාන ලියාගෙන වීඩියෝ එක නතර කරලා තනියම හදන්න ඕන. ටියුට් එක තියෙන දරුවන් ටියුට් එකේ හදන්න ඕන. එතකොට එක ධන kx 6 ප්‍රසාරණයේ x ගණයේ සංගුණකයේ x වර්ගයේ සංගුණකයෙන් දෙගුණයක් වේ. k සමානයි 3 බෙදීම 2 බව පෙන්වන්න. මේ වගේ වෙලාවක අපිට එක විදිහක් තමයි මේක ප්‍රසාරණය කරන එක. අනිත් විදිහ තමයි දැම්මට ඕන ඔබ පුහුණු කරන්න මේ සාධාරණ පදේ ලියන්න. ඒක තමයි මට පුහුණු කරන්න ඕන. පුතාලා හැම කෙනෙක්ම මෙන්න මේ ද්විපද ප්‍රසාරණයේ සාධාරණ r ධන එක්වෙනි පදේ ලියන්න. කවුරුද?
වීඩියෝ එක නතර කරලා r ධන 1 වෙනි පදේ ලියන්න. කොච්චරද? n කියන්නේ 6යි cr මේ පැත්තේ තියෙන එකේ 6 ඍණ r kx ගේ r වෙනවා. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 6යි cr එකේ දර්ශකය එකමයි. එකේ දර්ශකය එකමයි. මෙතන k ගේ r x ගේ r. ඔන්න ඔය විදිහට අපිට සාධාරණ පදයක් ලියන්න. එතකොට මේ xr ගේ සංගුණකය තමයි මේ තියෙන්නේ. xr ඉස්සරහා ඉන්නේ xr සංගුණකය. එහෙනම් දැන් මෙතනින් කියන්න පුළුවන් නේද x ඝනයේ සංගුණකය. එහෙනම් මෙතන x ඝනයක් වෙන්න නම් r ට කීයද දාන්න ඕන? කියන්නේ x ඝනයක් වෙන්න r ට 3 නේද දාන්න ඕන. එහෙනම් r ට 3 දැම්මොත් t මම r තියෙන තැන 3 දානවා. එහෙනම් 6c r ට 3 k r තියෙන තැන 3 x ගේ r තියෙන තැන 3. එහෙනම් දැන් අපිට එනවා x ඝනයේ සංගුණකය කොච්චරද? 6c 3 k ඝනයනේ. එහෙනම් අපි මෙතනින් හොයාගත්තා x ඝනයේ සංගුණකය. එතකොට x ඝනය අතහැරලා මේ ටික. සංගුණකය කිව්වොත් x ඝනය අතහැරලා මේ ටිකනේ. 6c 3 k ඝනය. ඒ වගේම අපිට මේකේ ඕන නේද x වර්ගයේ සංගුණකය. x වර්ගයේ සංගුණකය ගන්න නම් බලන්න මෙතන x වර්ගයක් වෙන්න නම් r ට කීයද දාන්න? r ට 2 දැම්ම නම් හරියයි. එහෙනම් t මෙතන r ට 2 දැම්මොත් 2 ධන 1. 6යි c r ට 2 k r ට 2 x r ට 2. එහෙනම් දැන් ඔබට පේනව නේද x වර්ගයේ සංගුණකය කොච්චරයිද? 6යි c 2 k වර්ග නේද? එහෙනම් x වර්ගයේ සංගුණකය 6යි c 2 k වර්ග. දැන් අපිට කියනවා ගාන තුල x ඝනයේ සංගුණකය සමානයි දෙවරක් x වර්ගයේ සංගුණකය. නේ? x ඝනයේ සංගුණකය සමානයි දෙවරක් x වර්ගයේ සංගුණකය. එහෙනම් 6යි c 3 k ඝනය සමානයි දෙවරක් 6යි c 2 k වර්ග. x ඝනයේ සංගුණකය x වර්ගයේ සංගුණකය වගේ දෙගුණයකට සමාන වෙනවා. මේක සුළු කරන්න මෙතනින් අපි k හොයාගමු. සුළු කරලා 3 බෙදීම 2 කියමු. right. ක්‍රමාරෝපිත 6 බලන්න 6c3 දැන් මේවා කලින් කතා කරලා තියෙන්නේ වීඩියෝ නතර කරලා සුළු කරන්න. අන්තිම මොහොතේ මේ වැඩෙන් ඔබේ විභාග ගන්න අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන්. ඒ නිසා ඔබේ පැත්තෙන් වන කාර්ය හරියට කරන්න. මගේ පැත්තේ කාර්ය මම කරනවා. මේක දැන් තනියම සුළු කරන්න. එහෙම නැතු වීඩියෝ බලන් ඉන්න එපා. තනියම සුළු කරන්න. ක්‍රමාරෝපිත 6 යට එක්කෙන ක්‍රමාරෝපිත 3 6 ඍණ 3 ක්‍රමාරෝපිත 3. බලන්න මෙතන k වර්ගයත් එක්ක k ඝනය සුළු වෙලා k එකක් ඉතිරි. මෙතන 2 ක්‍රමාරෝපිත 6 ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 4. ක්‍රමාරෝපිත 6 ක්‍රමාරෝපිත 6 සුළු වෙනවා නේ. එහෙනම් බලන්න මෙන්න මේ ක්‍රමාරෝපිත 2 සුළු වෙන්න මේ සුළු කිරීම මේ දෙක මෙහාට ගන්න පොඩ පැහැදිලි වෙන්න ඕන නිසා දෙක වාරයක් මේක උඩට එන ක්‍රමාරෝපිත 3 වාරයක් ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත 2 වාරයක් ක්‍රමාරෝපිත 4. මෙන්න මේ ක්‍රමාරෝපිත 4 ලියනවා 4 වාරයක් ක්‍රමාරෝපිත 3 නේ. ඒතර ක්‍රමාරෝපිත 3ක් ඉවත් වෙනවා. ක්‍රමාරෝපිත 3ක් ලියන්න පුළුවන් 3 වාරයක් ක්‍රමාරෝපිත 2 කියලා. මේක සුළු කරගන්නද? ඒක සුළු කිරීමේ පාර්ට් එක. 2 වාරයක් ක්‍රමාරෝපිත 3 මේ අනිත් ක්‍රමාරෝපිත 3 ලියනවා 3 වාරයක් එකක් අඩු ක්‍රමාරෝපිත 2. මෙතන ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 4 ලියනවා 4 වාරයක් එකක් අඩු ක්‍රමාරෝපිත 3. එහෙනම් ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත 2 ක්‍රමාරෝපිත 2 සුළු වෙනවා. 2යි 4යි සුළු වුණොත් 2යි. එහෙනම් අපිට එනවා k සමානයි 3 බෙදීම 2යි. 7 වෙනි ගාන 2යි 7 වෙනි ගාන ලියා ගන්න මාතිම ලියා ගන්න 2x ධනකයේ 4 වන බලය ප්‍රසාරණයේ x වර්ගයේ සංගුණකය x ඝනයේ සංගුණකය මෙන් 12 වතාවක් වේ.
k සමානයි 16 බව පෙන්වනවා. මම ඉස්සෙල්ලා මේක සාධාරණ පදයෙන් යන්නත් පුළුවන්. නැත්නම් අපි මේක ප්‍රසාරණය කරමු. මතකයි නේද? එහෙනම් මේකෙන් කියන්නේ 4යි. කවුරුත් ප්‍රසාරණය කරන් මාත් එක්ක 4c බිඳුව 2x4 k බිඳුව 4c 1 2x ඝනය k1 4c 2 2x 4න් 2ක් ගියොත් 2යි k ගේ 2 4c 3 2x 4න් 3ක් ගියොත් 1යි k ඝනය 4c 4 2x බිඳුව k ගේ 4 එහෙනම් දැන් පරිස්සමෙන් සුළු කරගත්තොත් මෙතන තියෙනව නේද 4c බිඳුව 2 4 x4 k බිඳුව 1යි 4c 1 2 ඝනය x ඝනය k මෙතන 4c 2 2 වර්ග x වර්ග k වර්ග මෙතන 4c 3 2 වාරයක් x වාරයක් k ඝනය මෙතන 4c 4 2x බිඳුව 1යි k 4 දැන් කරුණාකරලා බලන්න x වර්ගයේ සංගුණකය මෙතන x 4 වෙනි පදය x 4 වෙනි පදය හොඳට අහින් බලන්න x 4 මෙතන තියෙන x ඝනය මෙන්න තියෙනවා x වර්ග එහෙනම් කියන්නේ x වර්ගයේ සංගුණකය කීයද 4c 2 2 වර්ග k වර්ග x වර්ගයේ සංගුණකය x ඝනයේ සංගුණකයෙන් 12 වතාවක්. එන x ඝනයේ සංගුණකය අවශ්‍යයි. කොයි x ඝනයේ සංගුණකය? මේ තියෙන x ඝනය. එන x ඝනයේ සංගුණකය කොච්චරද? 4c 1 2 3 වෙනි බලය k. එන x වර්ගයේ සංගුණකය x ඝනයේ සංගුණකයෙන් 12 වතාවක්. x වර්ගයේ සංගුණකය x ඝනයේ සංගුණකයෙන් 12 වතාවක්. එහෙනම් x වර්ගයේ සංගුණකය 4c 2 2 වර්ග k වර්ග සමානයි 12 වාරයක් x ඝනයේ සංගුණකය කොච්චරද? 4c 1 2 3 වෙනි බලය k. 12 වතාවක් 4c 1 2 3 වෙනි බලය k. දැන් පුතා මේක පරිස්සමට සුළු කරන්න. පරිස්සමට සුළු කරලා k ගේ උත්තරේ නිවැරදිද බලන්න. සුළු කිරීමේ පාඩිය තනියම කරගන්න. 4c 2 6යි 2 වර්ග 4යි k වර්ග මෙතන 12යි 4c 1 4යි 2 3 වෙනි බලය 8යි k. එක k එකක් ඉවත් වෙනවා. 6 ඒවා 2යි. මෙතන 4 ඉවත් වෙනවා. දෙවරක් 8 16යි. එහෙනම් k සමානයි 16යි. හරි 8 වෙනි ගාන 2 ධන x 5 වෙනි බලය සමානයි x 5 ධන 10යි x 4 ධන ax ඝනය ධන bx ධන c ධන 32 වන අයුරින් abc සොයන්න. එනයින් දෙකලින මූල දෙකේ 5 වෙනි බලය මේ උත්තරේ එනවා කියලා පෙන්නන්න තියෙනවා. එහෙනම් අපිට මුලින්ම පුළුවනි මෙන්න මේ 2 ධන x ගේ 5 වෙනි බලයට ද්විපද ප්‍රසාරණය ලියන්න. නේ? එහෙනම් 2 ධන x ගේ 5 වෙනි බලය 5c බිඳුව 2 5 x බිඳුව 5c 1 2 4 x1 5c 2 2 ඝනය x වර්ග 5c 3 2 වර්ග x ඝනය 5c 4 2 1 x4 5c 5 2 බිඳුව x5 එහෙනම් පරිස්සමට සුළු කරන්න නේ 2 ධන x 5 වෙනි බලය 5c බිඳුව 1යි 2 5 වෙනි බලය 32යි x ගේ බිඳුව 1යි 5c 1 5යි 2 4 16යි x 5c 2 10යි 2 3 වෙනි බලය 8යි x වර්ග 5c 3 10යි 2 වර්ග 4යි x ඝනය 5c 4 5යි මෙතන 2යි x4
5c5 1 2.1 x5. එහෙනම් දැන් අපිට ලැබිලා තියෙනවා 2 ධන x ගේ පස්වෙනි බලය 32 ධන 80y x ධන 80y x වර්ග ධන 40y x ඝනය ධන 10y x 4 ධන x5. දැන් මේකත් එක්ක ගත්තට පස්සේ මේක ඉස්සෙල්ලා ලියවිලා තියෙන x5 ඊළඟට x4 x ඝනය x නේ මෙතන cx වෙන්න ඕන. cx වෙන්න ඕන. x5 ධන 10y x 4 ධන ax ඝනය ධන bx වර්ග ධන cx ධන 32. පොඩ්ඩක් ඒක නිවැරදි කරගන්න. දැන් එහෙනම් අපි 5 4 3 2 1 බිඳුව ඒ විදිහට ලියාගමු. එහෙනම් 2 ධන x5 මම ප්‍රථමයෙන් අරක ලියනවා x5 ඊළඟ 10යි x4 ඊළඟ 40යි x ඝනය ඊළඟ 80යි x වර්ග ඊළඟ 80යි x ධන 32. එතකොට ගාලි දීලා තියෙනවා 2 ධන x5 x5 ධන 10යි x4 ධන ax ඝනය ධන bx වර්ග ධන cx ධන 32 කියලා. එහෙනම් පුතා කියන්න x5 right x ඝනයේ සංගුණකය 40යි x ඝනයේ සංගුණකය a. එහෙනම් a කියන්නේ 40යි. x වර්ග සංගුණකය b x වර්ග සංගුණකය 80යි. එහෙනම් b කියන්නේ 80යි. x के සංගුණකය c x के සංගුණකය 80යි. එහෙනම් c කියන්නේ 80යි. හරි. දැන් අපි 2 ධන x ගේ පස්වෙනි බලය හොයාගත්තනේ. එහෙනම් මේකෙන් එනයින් 2 ඍණ මූල දෙකේ පස්වෙනි බලය මෙච්චරයි කියලා පෙන්නන්න ඕන. එහෙනම් හොඳම දේ තමයි අපි x වෙනුවට දාමු ඍණ මූල දෙක. නේ? මේකේ හැම x කෙනෙකුටම ප්‍රතිස්ථාපනයක් කරමු ඍණ මූල දෙක. එහෙනම් ඔබ සෑම x කෙනෙකුටම දෙපැත්තේ දාන්න ඍණ මූල දෙක. එහෙනම් 2 ධන මම x තියෙන තැන් ඉඳ තියලා ලියන්න නේ. එතකොට 10යි x4 40යි x ඝනය 80යි x වර්ග 80යි x ධන 32. එහෙනම් සෑම x කෙනෙකුටම දානවා ඍණ මූල දෙක. එහෙනම් මෙතන x ට ඍණ මූල දෙක. මෙතනත් x ට ඍණ මූල දෙක. මෙතනත් x ට ඍණ මූල දෙක. සෑම x තිබිච්ච තැනකටම ඍණ මූල දෙක දැම්මා. එහෙනම් දැන් අපි සුළු කරමු. මෙතන එනවා 2 ඍණ මූල දෙකේ 5. okay ඍණ මූල දෙකේ පස්වෙනි බලය. ඍණ පස්වෙනි බලය ඍණ. එහෙනම් මේක ලියන්න පුළුවන් මූල දෙකේ 4 වාරයක් මූල දෙක නේද? ඒත් එක මට කියන්න මූල දෙකේ 4 කොච්චරද? ඒක ලියන්න පුළුවන් නේද මූල දෙකේ වර්ගයේ වර්ග කියලා. මූල දෙකේ වර්ග 2යි දෙකේ වර්ග 4යි නේද? එහෙනම් ඍණ 4 වෙනි බලය ධන වෙනවා. නේ? ඍණ 4 වෙනි බලය ධන වෙනවා. මූල දෙකේ වර්ගයේ වර්ග. එතන 4ක් කියලා. ඍණ මූල දෙකේ 3 වෙනි බලය ඍණ වෙනවා. 3 වෙනි බලය ඍණ වෙනවා. මූල දෙකේ 3 වෙනි බලය. මේක ලියන්න පුළුවන් මට මූල දෙකේ වර්ගයේ මූල දෙක වර්ග වාරයක් මූල දෙක 8 මූල දෙකේ වර්ගය ධන වෙනවා. මූල දෙකේ වර්ග 2යි. මෙතන ධනයි ඍණයි ඍණ 80යි මූල දෙක ධන 32. දැන් සුළු කරගමු. ඍණ මූල දෙකේ 4 මූල දෙකේ වර්ගයේ වර්ග 4යි. ඍණ 4යි මූල දෙක. මෙතන 40 ඍණ ධනයි ඍණයි ඍණ මූල දෙකේ වර්ග 2යි. 80යි මූල දෙක. 8 වරක් 2 16යි.
මෙතන 80 ඒවා දෙකක් නේ. මේක 80යි. 80 ඒවා දෙකක් 160යි. පුතේ හරියට ගන්න මේක 80ක් වෙනවා. 80 ඒවා දෙකක් 160යි. ඍණ 80යි මූල 2 ධන 32. එහෙනම් අපිට එනවා 2 ඍණ මූල 2 5 මෙතන 160යි 40යි 200යි 232යි 160යි 40යි 200යි 232 ඍණ 80යි මූල 2 ඍණ 80යි මූල 2 ඍණ 160යි මූල 2යි ඍණ 4යි මූල 2යි ඍණ 164යි මූල 2 නවවෙනි ගාන x වර්ග ධන 2 බෙදීම x 12 ප්‍රසාරණයේ x ගෙන් ස්වායත්ත පදය සොයන්න. මෙන්න මේ ප්‍රසාරණයේ x ගෙන් ස්වායත්ත පදය සොයන්න තියෙන්නේ. ඒ කියන්නේ x ගෙන් ස්වායත්ත පදය කියන්නේ x නැති වෙන්න ඕන. මේ වගේ වෙලාවක අපි කරන්නේ මේකේ සාධාරණ පදේ ලියා ගන්නවා. දැන් මතක් කරගන්න මම කලින් පුහුණු කරා සාධාරණ පදේ කොහොමද? n කියන්නේ 12යි c r ධන එක නම් r මේ පැත්තේ තියෙන x වර්ගේ 12 ඍණ r මෙතන 2 බෙදීම x ගේ r. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 12යි c r x ගේ 24 ඍණ 2යි r 2 r මෙතන එනවා x ගේ r. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 12යි c r වාරයක් 2 r වාරයක් x ගේ පුතේ මේ r උඩට එනව නේද? මේ r උඩට එන්නේ ඍණ r වෙලා. එහෙනම් 24 ඍණ 2යි r ඍණ r 24 ඍණ 3යි r. ඔබ ඉස්සෙල්ලාම සාධාරණ පදේ ඔය විදිහට සුළු කරගන්න. x ගෙන් ස්වායත්ත වෙනවා කියන්නේ x පදයක් නැති වෙන්න ඕන. මතක තියාගන්න x පදයක් නැති කරන්න පුළුවන් x ගේ දර්ශකය බිඳුවක් වුණොත්. නේ? x ගේ දර්ශකය බිඳුවක් වුණොත් එතන x පද නැහැ නේද? x ගෙන් ස්වායත්ත වෙන්න x ගේ දර්ශකය අපි බිඳුවක් කරොත් x පද නැහැ. එහෙනම් x ගෙන් ස්වායත්ත වීමට x ගේ දර්ශකය බිඳුවක් කරමු. අපි ලියමු x ගෙන් ස්වායත්ත වීමට. එහෙනම් x ගෙන් ස්වායත්ත වෙන්න x ගේ දර්ශකය 24 ඍණ 3යි r බිඳුවයි. එහෙනම් මෙතනින් එනවා r 8යි. r. එතන r 8 දැම්මොත් x බිඳුව එහෙනම් x බිඳුව කියන්නේ x පද නැහැ. එහෙනම් පුතාලා මෙන්න මේ ප්‍රකාශනයේ r වෙනුවට 8 දාන්න බලන්න එහෙනම් මෙතන r තියෙනවා 8යි. මෙතන r තියෙනවා 8යි. මෙතන r තියෙනවා 8යි. ඔන්න මෙතෙන්ටත් r දාන්න r ට 8. එහෙනම් අපිට එනවා t r ට 8 දැම්මොත් 8 ධන 1 12යි c r ට 8 2 r ට 8 x ගේ 24 ඍණ 3යි r ට 8. එහෙනම් 9 වෙනි පදය 12යි c 8 2 8. පුතේ මෙතන x බිඳුව නේද? නේ? ධන 24 ඍණ 4 x බිඳුව කියන්නේ x නැහැ. එහෙනම් ඇත්තටම මේ ප්‍රසාරණය කරගෙන ගියොත් 9 වෙනි පදේ x පද අඩංගු වෙන්නේ නැහැ. එන්න 10 වෙනි ගාන fx කියන්නේ 1 ධන 2x 7 නම් x ආරෝහණ බල ශ්‍රේණියේ මොකද්ද x ගේ ආරෝහණ බල කියන්නේ? අපි දන්නවා වචන දෙකක් තියෙනවා. එකක් තමයි ආරෝහණ අනිත් එක අවරෝහණ. නේ? x ආරෝහණ බල කියන්නේ මේ ශ්‍රේණිය යනෝනේ x බිඳුව x1 x2 x3. x ගේ දර්ශකය එන්න වැඩි වෙන්න ඕන. x ආරෝහණ බල ශ්‍රේණියේ අපි සාමාන්‍ය අපි ලිව්වෙත් එහෙම x ආරෝහණ බල ශ්‍රේණියේ පළමු පද 4 දෙක ප්‍රසාරණය ලියන්න. මම යලිත් කියනවා fx 1 ධන 2x 7 නම් x ආරෝහණ බල ශ්‍රේණියේ පළමු පද 4 දෙක ප්‍රසාරණය ලියන්න. එනයින් 3 ධන 4x ඍණ 4x ගණයේ වාරයක් 1 ධන 2x 6 ප්‍රසාරණයේ x ගණයේ සංගුණකය 672 බව පෙන්වනවා. මම මුලින්ම මෙන්න මේ ශ්‍රේණියේ පළමු පද 4 ලියන්න. ප්‍රසාරණය අපි ඒ දක්වා ඕන. එහෙනම් 1 ධන 2x 7
700 බිඳුව එකේ දශක ලියන්න අවශ්‍යත් නැහැ. ඔන්න 1.7 2x බිඳුව. 701 1.6 2x1. 702 1.5 2x වර්ග. 703 1.4 2x ගන්න. ඔය විදිහට දිගට තියෙනවා. ඔය විදිහට ශ්‍රේණිය දිගට තියෙනවා. හැබැයි ශ්‍රේණිය තිත්තිත්තියේ දිගට තියෙනවා. මට ඕන පළවෙනි පද 4 ප්‍රසාරණය. එහෙනම් දැන් සුළු කරගමු. 1.2x7 700.1 2x.1 1.7 මෙතන 1 7 1.6 මෙතන 2x. බලන්න 702 කොච්චරද? 702 කොච්චරද? 21යි නේද? 2 වර්ග 4යි x වර්ග. 703 වෙනම හොයාගන්න. 35යි නේද? 2 තුන්වෙනි බලය 8යි x ගන්න. එහෙනම් අපිට එනවා 1.2x7 1.7 14යි x මෙතන කීයක් එනවද? 84යි x වර්ග මෙතන කීයක් එනවද? 200 80යි x ගන්න දැන් තිත්තේ. දැන් අපිට කියනවා එනයින් 3.4x ඍණ 4x වර්ග වාරය 1.2x 6 ප්‍රසාරණයේ x ගණයේ සංගුණකය 672 බව පෙන්වනවා. x ගණයේ සංගුණකය. දැන් පුතාලට තේරෙනවා හොඳට බැලුවොත් මේ තියෙන්නේ 7 වෙනි බලයනේ. හැබැයි මෙතන තියෙන 6 වෙනි බලය. ඒතර එනයින් මේක පාවිච්චි කරන්න නම් මෙන්න මේක සුළු කරගන්න වෙනවා 7 වෙනි බලයකට. ඇත්තටම මේක සුළු කරන්න පුළුවන් මේක සාධක කඩ. සාධක කැඩුවොත් අපිට එනවා 7 වෙනි බලය. මේ වගේ මේක සාධක කඩන්න පුළුවන් නේද? බලන්න මෙතන 3යි මෙතන 1යි 3 වරක් 1 3යි. 2x වර්ග එන්න ඕන 2x 2x. sorry 4x වර්ග 2x 2x. හරිනේ? මේක ධන මේක ඍණ. එතකොට මේක මේ ආකාරයෙන් සාධක කරනවා. දැන් ඔබ දන්නවා මෙතන තියෙනවා 1.2x1 මෙතන තියෙනවා 1.2x6. මේ දෙන ගුණ වුණා 3.2x 1.2x7. එහෙනම් 3.2x ඔන්න දැන් එනයින් පාර්ට් එක පාවිච්චි කරමු. 1.2x7 1.14x ධන 84x වර්ග ධන 280x ඝනය ධන තිත්තිති. ඔය විදිහට නෝ. දැන් පුතාලා පරිස්සමෙන් සුළු කරලා කියන්න x ඝනයේ සංගුණකය ගන්නේ කොහොමද? ඔබට පුළුවන් මේක සුළු කරන්න. කියන්න x ඝනයේ සංගුණකය ගන්නේ කොහොමද? ඔව් පුතා x ඝනයේ සංගුණකයක් ගන්න බලන්න මෙන්න මේ නියත පදය x ඝනයත් එක්ක ගුණ කරොත් හරි නේද? නේ? නියත පදය x ඝනයත් එක්ක ගුණ කරොත් හරි. එහෙනම් 280 3යි නේ? 24න් 4 2ක් ඉතිරි 6යි 2යි 8යි. තව x ඝනයක් එන්න පුළුවන්ද? ඔව්. මෙතනින් එන්න පුළුවන් නේද? x කියන එක්කෙන x වර්ගයෙන් ගුණ කරොත් x ඝනය. එහෙනම් මෙතන ඍණ 2යි මෙතන 84යි කොච්චරක් එනවද? 84 ඒවා ඍණ 2යි නේ 168යි 160. දැන් පරිස්සමෙන් සුළු කරගන්න කීයද? 672 හරි නේද? අංක 11 වෙනි ගන්න 1.axn 1.axn සමානයි 1 ඍණ 30x ධන 405 x වර්ග ධන bx ඝනය තිත්තිත් වෙනවා. AB තාත්වික සංඛ්‍යා n කියන්නේ ධන නිකිලයක්. හොඳට අහන් ඉන්න. AB කියන්නේ තාත්වික සංඛ්‍යා n කියන්නේ ධන නිකිලයක්.
අපිට කියනවා A B සහ N සොයන්නලු. A B සහ N සොයන්නලු. එහෙනම් අපිට පුළුවනි එක ධන AXN ප්‍රසාරණය කරන්න. කොහොමද? NC බිඳුව එකේ N AX බිඳුව. මම එකේ දර්ශක ලිව්වේ නැහැ. එකේ N එකම නේද? NC එක එකේ N ඍණ 1 එකයි AX 1. ඊළඟ NC දෙක එකේ N ඍණ 2 එකයි AX 2. ඊළඟ NC 3 එකේ N ඍණ 3 එකමයි මෙතන එනවා AX ගණනය. එහෙනම් දැන් අපිට එනවා එක ධන AX ගේ N NC බිඳුව AX බිඳුව AX බිඳුව 1. NC 1 AX NC 2 A වර්ග X වර්ග NC 3 A ගණය X ගණය. right. දැන් ඔබට සිද්ධ වෙනවා මේ ප්‍රකාශන දෙක සමාන කරගන්න. සමාන කරලා අනුරූප සංගුණක සමාන කරන්න වෙනවා. ඔබට පැහැදිලි වෙන්න ඕන නිසා මම මේ ටික මකන්නම්. දැන් අපි හොයන්න ඕනේ AB සහ N. බලන්න මෙතන x ගේ සංගුණකය NC1 A. මෙතන x ගේ සංගුණකය ඍණ 30යි. ඒ වගේම බලන්න x වර්ග සංගුණකය NC2 A වර්ග. මෙතන x වර්ග සංගුණකය 405යි. ඒ වගේම x ඝනයේ සංගුණකය මෙතන NC3 A ඝනය මෙතන x ඝනයේ සංගුණකය b වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ටික පාවිච්චි කරලා ඔබ A B සහ N සොයන්න. මේක සුළු කරගන්න මම ඉස්සෙල්ලාම NC1 හොයන්නම්. උඩ එක්කෙනයි ක්‍රමාරෝපිතය යට එක්කෙනයි ක්‍රමාරෝපිතය උඩ එක්කෙන අඩු කිරීම යට එක්කෙනයි ක්‍රමාරෝපිතය. මෙන්න මේ ක්‍රමාරෝපිතෙන් ලියන්න පුළුවන් n වාරයක් එකක් අඩු n ඍණ 1 ක්‍රමාරෝපිතය. එකේ ක්‍රමාරෝපිතය 1යි මෙතනත් දෙනවා n ඍණ 1 ක්‍රමාරෝපිතය. එහෙනම් කොච්චරද? n. NC1 කියන්නේ n. ඒ වගේ මේකට අපිට අවශ්‍යයි NC2 නේ. ඒකට සුළු කරන් ලේසියි. ක්‍රමාරෝපිතෙන් ක්‍රමාරෝපිත 2 n ඍණ 2 ක්‍රමාරෝපිත. n ඍණ 2 ක්‍රමාරෝපිත n ගේ ක්‍රමාරෝපිත බලන්න මේක ලියන්න පුළුවන් n එකක් අඩුයි n ඍණ 1 එකක් අඩුයි n ඍණ 2 ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත 2 1 මෙතනත් දෙනවා n ඍණ 2 ක්‍රමාරෝපිත. n ඍණ 2 ක්‍රමාරෝපිත සුළු වෙනවා. එහෙනම් n ඍණ 1 බෙදීම 2. ඒ වගේම මට මේකට අවශ්‍යයි NC3. ක්‍රමාරෝපිතෙන් ක්‍රමාරෝපිත 3 n ඍණ 3 ක්‍රමාරෝපිත. n ඍණ 1 n ඍණ 2 එකක් අඩුයි n ඍණ 3 ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත 3 3 2 1 මෙතනක් තියෙනවා n ඍණ 3 ක්‍රමාරෝපිත. එහෙනම් මෙතන එනවා n ඍණ 1 n ඍණ 2 මෙතන 6යි. දැන් මට මේක සුළු කරගන්න පහසුයි. මුලින්ම ගත්ත මේ ප්‍රකාශනය NC1 A ඍණ 30. පුතේ NC1 හොයාගත්තා කොච්චරද n? n වාරයක් A ඍණ 30.
ඊළඟට මම මේ ප්‍රකාශනය ගන්නම් MC2 a වර්ග 405යි. එන MC2 කියන්නේ n ඍණ 1යට 2 a වර්ග 405යි. දෙකෙන් හරස් ගුණ කරොත් n ඍණ 1 a වර්ග 810යි. ඔන්න බලන්න මෙතන සුළු කරන විදිය. මෙතන එනවා n වර්ග a වර්ග. තව මෙතන තියෙනවා ඍණ n a වර්ග 810යි. පුතේ හොඳට බලන්න na කියන්නේ ඍණ 30යි නේද? na කියන්නේ ඍණ 30යි. එහෙනම් මෙතන තියෙන්නේ na වර්ගයක්. ඒතර na කියන්නේ ඍණ 30 නම් මේ තියෙන්නේ na වර්ග කියන්නේ ඍණ 30 වර්ග. ඍණ මෙතන තියෙනවා na වාරයක් a na වාරයක් a. දැන් අපිට පැහැදිලිව දාන්න පුළුවන් na කියන්නේ ඍණ 30යි. මෙතනත් na කියන්නේ ඍණ 30යි. මෙතන a 810යි. එහෙනම් සුළු කරගමු. මෙතන 900 ඍණයි ධන 30යි a. මෙතන 810යි. එහෙනම් 30යි a ඍණ 90ක් වෙනවනේ. එහෙනම් a සමානයි ඍණ 3යි. a ඍණ 3යි. right. a ඍණ 3 අතර තියෙනවා. පුතේ a ට ඍණ 3 දාලා n සොයමු. n වාරයක් a ට ඍණ 3 සමානයි ඍණ 30යි. a ට ඍණ 3 දැම්මා. එහෙනම් එතනින් එනවා n සමානයි 10යි. එහෙනම් අපිට ඇවිත් තියෙනවා n 10යි a ඍණ 3යි. ඒ අගයන් දෙක දාන්න මෙතෙන්ට මේකෙන් b සොයන්න. ඔබට සුළු කිරීම තේරුම් නැත්නම් නැවත වීඩියෝ එකක් නිසා ක්ලාස් එකේ නම් නැවත ආරම්භ බෑනි සුළු කිරීම. ඒ නිසා අපි ටිකක් කෙමින් කරනවා ක්ලාස් එකේ සුළු කරද්දී. හැබැයි වීඩියෝ එක නිසා අපි ඉක්මනට මේ වැඩේ සුළු කරලා දානවා. එහෙනම් මෙතන NC3 ඒ ගණය සමානයි b. ඔන්න NC3 හොයාගෙන තියෙන්නේ n ඍණ 1 n ඍණ 2 බෙදීම 6. වාරයක් a ගණය p. එහෙනම් අපි හොයාගත්ත n කියන්නේ 10යි. එහෙනම් 10 ඍණ 1 10 ඍණ 2 බෙදීම 6 a ගණය සමානයි b. ඒත් හොයාගත්ත පුතේ. ඒ කොච්චරද? ඍණ 3යි. a ඍණ 3යි. a ඍණ 3යි. එහෙනම් 10 මෙතන ඍණ 9 ඍණ 8 බෙදීම 6 ඍණ 3 තුන්වෙනි බලය 27 ඍණ සමාන වෙනවා b ට. එහෙනම් මෙතන 10 ඍණයි ධන 72 බෙදීම 6 වාරයක් ඍණ 27 සමානයි b. එහෙනම් 6ව කීයද? 12යි නේද? එතනෝ ඍණ 3240. ඍණ 3240. එහෙනම් b කියන්නේ ඍණ 3240. a ඍණ 3යි, n 10යි, b ඍණ 3240. අංක 12 x ගණය ධන 3 බෙදීම x වර්ගයේ 15. ප්‍රසාරණයේ x ගෙන් ස්වායත්ත පදය සොයන්න. පුතේ x ගෙන් ස්වායත්ත පදය හොයද්දී අපි මේකේ සාධාරණ පදේ ලියමු. අපි දන්නවා x ගෙන් ස්වායත්ත වෙන්න නම් x දර්ශකය බිඳුවක් විය යුතුයි. එහෙනම් මේක සාධාරණ පදය n කියන්නේ 15c r ධන 1 නම් r මේ පැත්තේ තියෙන x ඝනයේ 15 ඍණ r මේ පැත්තේ තියෙන 3 බෙදීම x වර්ගයේ r. එහෙනම් දැන් මේක සුළු කරමු. r ධන 1 වෙනි පදය 15c r නිවැරදිව සුළු කරන් x ගේ මෙන්න මේක කොහොමද ගුණ වෙන්නේ නේ?
තුන්වෙනි බලයේ 15 වෙනි ආර් බලය දර්ශක ගුණ වෙනව නේද? 3 15 45 ඍණ 3r. මෙතන 3r x වර්ග r ගෙන් ගුණ වෙනවා. එතකොට ගුණ වෙනවා 2r. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 15cr වාරයක් 3r. පුතේ මෙතන x ගේ 45 ඍණ 3r මේ 2r රුට් වෙනව නේද? 2r රුට් වෙනවා ඍණ 2r. එහෙනම් 45 ඍණ 5r වෙනවා. මේ 2r රුට් වෙනවා 45 ඍණ 5r වෙනවා. එහෙනම් x ගෙන් ස්වායත්ත වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ x ගේ දර්ශකය බිඳුවක් විය යුතුයි. එහෙනම් අපි ලියනවා x ගෙන් ස්වායත්ත වීමට x ගේ දර්ශකය 45 ඍණ 5r x දර්ශකය බිඳුවක් වෙනවා. එහෙනම් මෙතනින් එනවා 45 සමානයි 5r. එහෙනම් r කියන්නේ 9යි. එහෙනම් r ට 9 දැම්ම නම් x ගෙන් ස්වායත්ත පදය ගන්න පුළුවන්. එහෙනම් t r වෙනුවට 9 දාන්න. එහෙනම් 15c r ට 9 3 r ට 9 x ගේ 45 ඍණ 5යි r ට 9. එහෙනම් අපිට එනවා 10 වෙනි පදය x ගෙන් ස්වායත්තයි. ඒක කීයක්ද? 15c 9 වාරයක් 3 9. 45 ඍණ 45 බිඳුවයි x ගේ බිඳුව එකක් වෙනව නේද? නේ? ඒ නිසා ඒක මම ලිව්වේ නැහැ. ඒතර බලන්න 10 වෙනි පදේ x නැහැ නේද? x නැත්නම් අපි කියනවා අපි x ගෙන් ස්වායත්ත පදේ කියලා. අංක 13 x වර්ග ඍණ 3 බෙදීම x 11. x වර්ග ඍණ 3 බෙදීම x 11 ප්‍රසාරණේ x 6 වන බලය සහිත පදයක් නොමැති බව පෙන්වන්න. x 6 වන බලය සහිත පදයක් නොමැති බව. මේ වගේ වෙලාවකත් අපි කරන්නේ සාධාරණ පදේ ලියනවා. x ගේ දර්ශක එක තැනකට ගන්නවා. එහෙනම් x ගේ දර්ශකයේ 6ට සමාන කරලා r හොයමු. බලමු අපේ x 6 පද නැද්ද කියලා. මෙන්න මෙතෙන්ද මට උගන්වන්න ඕන තව කාරණයක් තියෙනවා. සාධාරණ පදේ ලියද්දි වේගෙන් කතා කරනවා. අගින් මෙතෙන්ද ලියන්න ඕන තව කාරණයක් තියෙනවා. සාධාරණ පදේ ලියද්දි ඔබ හැමතිස්සෙම පුරුදු වෙන්න පද දෙක අතර ධන ලකුණක් ලියන්න. දැන් පේනෝනේ නේ? සාධාරණ පදේ ලියද්දී පද දෙක අතර ධන ලකුණක් ලියන්න. එතකොට අපිට කවදාවත් පැටලෙන්නේ නැහැ. එතකොට මෙතන x වර්ග තියෙනවා ධන, මෙතන තියෙනවා ඍණ 3 බෙදීම x. එහෙනම් පද දෙක මොකක්ද? එක්කෙනෙක් x වර්ග, අනිත් එක්කෙනා ඍණ 3 බෙදීම x. එහෙනම් දැන් අපි ලියනවා r ධන 1 වෙනි පදේ. කොච්චරද? 11cr මේ පැත්තේ ඉන්න x වර්ගේ 11 ඍණ r මේ පැත්තේ තියෙන ඍණ 3යට x ගේ r. ඍණ 3යට x ගේ r. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 11cr x ගේ 22 ඍණ 2යි r ඍණ 3r මෙතන එනවා x ගේ r. මෙතන දෙකෙන් ගුණ කරොත් 22 ඍණ 2r ඍණ 3r x ගේ r. එහෙනම් අපිට ලැබෙනවා r ධන 1 වෙනි පදය 11cr වාරයක් ඍණ 3r වාරයක් x ගේ 22 ඍණ 3r වෙනව නේද? මේ r උඩට එන්න ඍණ r වෙලා ඍණ 2යි r ඍණ r ඍණ 3යි r වෙනවා. දැන් ඇත්තටම x ගේ දර්ශකය කීයක් වෙන්න ඕනද? 6ක් වෙන්න ඕන නේද? එහෙනම් අපි කරන්නේ මෙන්න මේ x ගේ දර්ශකයේ 6ට සමාන කරලා r සොයන්න යනවා. එහෙනම් 22 ඍණ 3යි r සමාන කරමු කීයටද? 6යි. මොකද x ගේ දර්ශකයේ 6ක් වුණ දැන්. එහෙනම් අපිට මේක මේ පැත්තට ආවොත් කීයක් එනවද? 6ක් අඩු වෙනවා. මේ 16 සමානයි 3යි r. r 16 බෙදීම 3යි. කීයක් වගේද? 3 වරක් 5 15යි. ඔහොම ගානක් නේද? මතක තියාගන්න r කියන්නේ ඍණ නොවන නිකිලයක්. r බිඳුව හෝ ධන නිකිලයක් වෙන්න ඕන. මතක් කරගන්න. nc බිඳුව, nc1, nc2,
NC3 NCR ඔක නේද NCR R අනිවාර්යෙන්ම බිඳුවක් හරි ධන නිකිල හරි නේද? R ට එන්න ඕන බිඳුවක් හෝ ධන නිකිල. නමුත් මෙතන ආවේ R ට 5.3යි ගණනක් කියන්නේ මේක නිකිලයක් නෙමෙයි. මේක ධන නිකිලයක් නෙමෙයි. මේක භාග සංඛ්‍යාව. නේ? මේක ධන නිකිලයක් නෙමෙයි. එහෙනම් අනිවාර්යෙන් R ධන නිකිලයක් විය යුතුයි. එහෙම නැත්නම් බිඳුවක් හෝ ධන නිකිලයක්. ඍණ නොවන නිකිලයක් විය යුතුයි. එහෙනම් එම නිසා R ට ඍණ නොවන නිකිලයක් ආවේ නැති නිසා අපි කියනවා මේ ප්‍රසාරණය x6 කියන පදය සහිත නැහැ. මේ ප්‍රසාරණය x6 නැහැ. right. අපි ලියමු R යනු ඍණ නොවන නිකිලයක් විය යුතුය. R යනු ඍණ නොවන නිකිලයක් විය යුතුය. එම නිසා ප්‍රසාරණය තුල x6 අඩංගු පද නොමැත. ඒ නිසා ප්‍රසාරණය තුල x6 අඩංගු පද නොමැත. හරි. 14 වෙනි ගාන 1.x44 ප්‍රසාරණයේ x ආරෝහණ බල ලෙස සලකා. 1.x44 ප්‍රසාරණය x ආරෝහණ බල. අපි දන්නවා x ගේ ආරෝහණ බල කියන්නේ x දර්ශකයේ එන්න වැඩි වෙනවා. එම ප්‍රසාරණයේ 21 වන සහ 22 වන පද සමාන වේ නම් x හොයන්න. 21යි 22යි කියන පද දෙක සමාන නම් x හොයන්න. එන කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ අපි එකපාරට 21 වෙනි පදේ ලියමු. කොච්චරද? 44යි 20 එකේ 44 ඍණ 20 x ගේ 20. අපි දන්නවා එකේ දර්ශක එකමයි. එන 44යි 20 x 20. ඔක තමයි 21 වෙනි පදේ. අපි 22 වෙනි පදේ ලියමු. t 22. 44යි 21 එකේ 44 ඍණ 21 එකේ දර්ශක එකමයි. x ගේ 21. එන කීයද? 44යි 21 x 21. මෙන්න මේ පද දෙක සමානලු. මේ පද දෙක සමානලු අපිට කියලා x හොයන්න. එහෙනම් 44යි 20 x 20 සමාන කරමු 44යි 21 x 21. ඔක සුළු කරන්න. ඔක සුළු කරලා ඔබ කරුණාකරලා තනියම x ගේ අගය සොයන්න. එහෙනම් අපිට පුළුවන් මෙතන ක්‍රමාරෝපිත 44 යට ක්‍රමාරෝපිත 20 44 ඍණ 20 ක්‍රමාරෝපිත කීයද? ක්‍රමාරෝපිත 24. මෙතන එනවා ඔව් x 20. ක්‍රමාරෝපිත 44 ක්‍රමාරෝපිත 21 උඩ එක්කෙනයි ක්‍රමාරෝපිත යට එක්කෙනයි ක්‍රමාරෝපිත වල උඩ එක්කෙනා ඍණ යට එක්කෙනයි ක්‍රමාරෝපිත. ක්‍රමාරෝපිත 23 වාරයක් x 21. ක්‍රමාරෝපිත 44 ඉවත් වෙනවා. x 20 x 21 ඉවත් වෙනවා. එහෙනම් මෙතන ඉතිරි එකයට ක්‍රමාරෝපිත 20 වාරයක් ක්‍රමාරෝපිත 24 මෙතන එකයට ක්‍රමාරෝපිත 21 වාරයක් ක්‍රමාරෝපිත 23 වාරයක් x. එහෙනම් x එනවා 23 ක්‍රමාරෝපිතය නේද? මේක හරස් තුන කරමු x තනි කරා 21 ක්‍රමාරෝපිතය 23 ක්‍රමාරෝපිතය 20 ක්‍රමාරෝපිතය 24 ක්‍රමාරෝපිතය. එහෙමනම් දැන් පරිස්සමට සුළු කරගත්තොත් පුතේ 21 ක්‍රමාරෝපිත ලියන්න පුළුවන් 21 වාරයක් ක්‍රමාරෝපිත 20. තව මෙතන තියෙනවා 23 ක්‍රමාරෝපිත. මෙතන 20 ක්‍රමාරෝපිත නේ. 21 ක්‍රමාරෝපිත 21 වාරයක් ක්‍රමාරෝපිත 20. ඒ වගේම 24 ක්‍රමාරෝපිතය 24 වාරයක් එකක් අඩු ක්‍රමාරෝපිත 23. 23 ඉවත් වෙනවා ක්‍රමාරෝපිත 20ත් ඉවත් වෙනවා. එහෙනම් 21 යට 24 x. එහෙනම් 3 වරක් 7යි 3 වරක් 8යි. එහෙනම් x එනවා 7 බෙදීම 8ක්. හරි. 15 වෙනි ගාන 3 ඍණ x ඝනය බෙදීම 6 7 වෙනි බලය. 3 ඍණ x ඝනය බෙදීම 6 7 වෙනි බලය ප්‍රසාරණේ මැද පදය හෝ මැද පද සොයන්න. මැද පදය හෝ මැද පද සොයන්න. පුතාලා මතක තියාගන්න මෙන්න මෙහෙම තියරියක් තියෙනවා.
මෙන්න මේ ප්‍රසාරණයේ දැන් මේකේ පද 8ක් තියෙනවා. මේ ප්‍රසාරණයේ පද 8ක් තියෙනවා. මම පද 8 මෙහෙම ලියන්නද? T1, T2, T3, T4, T5, T6, T7, T8. මේ ප්‍රසාරණය තුල පද 8ක් තියෙනවා. හරි නේද? මට කියන්නේ A ධන B ගේ වර්ගයේ පද කීයක් තියෙද? වර්ගේ නම් පද 3ක් තියෙනවා නේද? මට කියන්නේ A ධන B ගේ ගණේ පද කීයක් තියෙද? A ගණේ ධන 3යි A වර්ග B ධන 3යි A B වර්ග ධන B 4. ඒතර තුන්වෙනි බලය නම් පද 4ක් තියෙනවා. ඒ වගේම තමයි හත්වෙනි බලය නම් පද කීයක් තියෙද? 8යි. බලන්න පුතේ මැද පද කොච්චර එනවද? නේ? සමාන පරතරේ පද ඉවත් කරන්න. මේකේ මැද පද දෙකක් එනවා. පේනවනේ? ඒ ඇත්තටම මේ ගානේ නම් මැද පද දෙක 4 වෙනි පදයයි 5 වෙනි පදයයි. නේ? මැද පද දෙක එන්නේ 4 වෙනි පදයයි 5 වෙනි පදයයි. මම මේ වෙලාවේ වේගෙන් මතක් කරන්නම් තියරිය. මෙන්න මෙහෙමයි අපි මැද පද ගන්නෙ. පොඩ්ඩක් ඒක නෝට් කරගන්න පොතේ. ටියුට් එක නැත්තම් පැත්තක ලියන්න. මැද පද ගන්නෙ මෙහෙමයි. n කියන එක්කෙන ඉරට්ටේ නම් මැද පදය n කියන එක්කෙන ඉරට්ටේ නම් මැද පදය n බෙදීම ධන 1 වැනි පදය. n ඉරට්ටේ නම් n බෙදීම 2 ධන 1 වැනි පදය. n ඔත්තේ නම් එනොත්තේ නම් මැද පද දෙකක් තියෙනවා. එනොත්තේ නම් මැද පද දෙකක් තියෙනවා. ඒ මැද පද දෙක ගන්නේ nට එකක් එකතු කරලා දෙකකින් බෙදුවා. හො. නැත්නම් සහ ඒක එක මැද පදයක්. nට තුනක් එකතු කරලා දෙකකින් බෙදුවා. වැනි පද මැද පද වේ. හරිද? දැන් ටගල් මතක තියාගන්න. n කියන්නේ ඉරට්ටේ නම් මැද පදේ ගන්නේ කොහොමද? n දෙකෙන් බෙදලා එකක් එකතු කරනවා. n කියන්නේ ඔත්තේ නම් මැද පද ගන්නේ n ධන 1 බෙදීම 2යි n ධන 3 බෙදීම 2යි. ඒතර ඇත්තටම මේක n කියන්නේ ඔත්තේ. n කියන්නේ ඔත්තේ නම් අපිට මෙන්න මේ අවස්ථාවට යන්න වෙන්නේ. එහෙනම් මැද පද ගන්න වෙන්නේ මේක n කියන්නේ 7යි. 7 ධන 1 බෙදීම 2. 8 දෙකෙන් බෙදුවොත් 4යි. 4 වෙනි පදේ මැද පදයක්. ඊළඟට 7 ධන 3 බෙදීම 2. 10 දෙකෙන් බෙදුවොත් 5යි. 5 වෙනි පදේ මැද පදය. ඒතර මේකේ මැද පද දෙකක් තියෙනවා. මැද පද දෙක මොකද්ද? 4 වෙනි පදයයි 5 වෙනි පදයයි. එහෙනම් අපි ලස්සනට 4 වෙනි පදයයි 5 වෙනි පදයයි ලියමු. පුංචි කාට මම කලින් කිව්වා ඍණ තිබුණොත් ධන විදිහට ලියන්න. ඍණ තිබුණොත් ධන විදිහට. එහෙනම් 3 ධන ඍණ x ගණය බෙදීම 6 7. එහෙනම් පුතාට සිද්ධ වෙනවා 4 වෙනි පදය සහ 5 වෙනි පදය ලියන්න. මොකද මේකේ මැද පද දෙකක් තියෙනවා. මම අර පෙන්නුවා එක. මේකෙම මේ ගානේ මුලට ගන්න මැද පද දෙකක් තියෙනවා. එහෙමනම් 4 වෙනි පදයයි 5 වෙනි පදයයි. එහෙනම් අපි ගමු 7/3 3 7 ඍණ 3 4 ඍණ x ගණය බෙදීම 6 3. අනිත් එක්කෙනා 7/4 t පහ ලියන්නේ එහෙම නේද? 3 7න් 4ක් ගියොත් 3යි ඍණ x ගණය බෙදීම 6 4. ඔනවා තමයි ප්‍රසාරණයේ මැද පද සුළු කරගන්න. 2019 A level x ගණය ධන 1 x වර්ග 7 හි ද්විපද ප්‍රසාරණයේ x6 සංගුණකය 35 බව පෙන්වනවා. කියන්නේ x6 වන බලයේ සංගුණකය 35 බව පෙන්වනවා. ඉහත ප්‍රසාරණයේ x වලින් ස්වායත්ත පද නොමැති බව පෙන්වනවා. එහෙමනම් මේ ගිය අවුරුද්දේ විභාග ගන්න. right. එහෙමනම් ඔබ මේක සාධාරණ පදේ ලියමු. එන n කියන්නේ 7යි 7/r x ඝනයේ 4 ඍණ r 1 x වර්ගයේ r. පරිස්සමෙන් සුළු කරගමු. 7/r x ගේ 7 × 3 21 ඍණ 3r 1r එකමයි x ගේ 2r. එහෙනම් අපිට ලැබෙනවා r ධන 1 වෙනි පදය 7/r x ගේ
21 ඍණ 5r. x 21 ඍණ 5r. දැන් අපිට කියනවා x 6 සංගුණකය. බලන්න x ගේ දර්ශකය 6 නේද? එහෙනම් මෙන්න මේ x ගේ දර්ශකය මම 6ට සමාන කරනවා. 21 ඍණ 5r 6යි. එහෙනම් 15 සමානයි 5r, r සමානයි 3. එහෙනම් r ට 3 දැම්ම නම් අපිට x 6 අඩංගු පදේ ගන්න පුළුවන්. නේ? එහෙනම් මම r ට 3 දානවා. t 3 දාන 1. 7c3 x 21 ඍණ 5 ගුණ කිරීම 3. එහෙනම් හතරවෙනි පදය 7c3යි x 6ක් වෙනව නේද? 21 න් 15ක් ගියත් 6යි. එහෙනම් x6 සංගුණකය කොච්චරද? 7c3යි. සුළු කරගන්න ක්‍රමාරෝපිත 7, ක්‍රමාරෝපිත 3, ක්‍රමාරෝපිත 4. එහෙනම් ලස්සනට සුළු වෙනවා 35. 35 බව පෙන්නනවා. ඊළඟ කියනවා ඉහත ප්‍රසාරණයේ x වලින් ස්වායත්ත පදයක් නොමැති බව පෙන්නනවා. x වලින් ස්වායත්ත පදයක් නොමැති බව. එහෙනම් x වලින් ස්වායත්ත වෙන්න නම් x ගේ දර්ශකය බිඳුවක් කරමු. නේ? එහෙනම් 21 සමානයි 5r, r 21 බෙදීම 5. නිකිලාගයක්ද? නේ? නිකිලාගයක්ද නෑ නේද? මෙතන 4යි 20යි නිකිලාගයක්ද? නෑ නේද? එහෙනම් r නිකිලයක් නෙමෙයි කියන්නේ අපි දන්නවා r ට එන්න ඕන බිඳුවක් හෝ ධන නිකිල. r නිකිලයක් නොවනවා කියන්නේ x ගෙන් ස්වායත්ත පද නොමැත. අපි කියනවා එම නිසා ප්‍රසාරණය තුල x ගෙන් ස්වායත්ත පද නොමැත. r නිකිලයක් නොවන බැවින් ප්‍රසාරණය තුල x ගෙන් ස්වායත්ත පද නොමැත. ඊළඟට අපි වෙනවා 2018 A-level ගාන x වර්ග ධන 3k බෙදීම x 8හි ද්විපද ප්‍රසාරණයේ x හා x අතරේ සංගුණක සමාන වේ. x ගේ x අතරේ සංගුණකය සමානයි. අපිට කියනවා k නියතයේ අගය සොයන්න. මේ වෙලාවෙත් මම සාධාරණ r ධන එක් පිළිපදේ ලියන්න. කොච්චරද? 8cr x වර්ගයේ 8 ඍණ r 3k බෙදීම x ගේ r. සුළු කරගන්න x දර්ශක එක තැනකට එන්න. එහෙනම් t r ධන එක 8cr x ගේ දෙවරක් 8 16 ඍණ 2r මෙතන 3r k ගේ r බෙදීම x ගේ r. එහෙනම් අපිට එනවා r ධන එක් වෙනි පදය 8cr 3r k ගේ r x ගේ 16 ඍණ 3r වෙනවා. එහෙනම් දැන් මෙන්න මෙතන x ගේ සංගුණකය 1යි. මෙතන x ගේ සංගුණකය සමානයි. x ගේ දර්ශකය 1යි. මෙතන x ගේ දර්ශකය 4යි. එහෙනම් මෙන්න මේ x ගේ දර්ශකය 1ට සමාන කරමු. 16 ඍණ 3r 1යි. එහෙනම් 3r 15යි. r කොච්චරද? 5යි. පුතාලා r ට 5 දාලා x ගේ සංගුණකය සොයන්න. r ට 5 දාලා x ගේ සංගුණකය සොයන්න. එහෙනම් r ට 5 දැම්මොත් t 5 ධන 1 8c r ට 5 3 5 k ගේ 5 x ගේ 16 ඍණ 3 වාරයක් 5 කීයක් එනවද 8c 5 3 5 k 5 x එක එහෙනම් ලස්සනට හොයාගත්ත මෙතනින් x ගේ සංගුණකය ඒ වගේම x ගේ සංගුණකයේ අනිත් එක්කෙනා x 4 වෙනි බලයේ සංගුණකය නේද? එහෙනම් x 4 වෙනි බලයක් එන්නම් 16 ඍණ 3r සමාන කරා 4ට. 3r 12යි r සමානයි 4යි. අපි මේකේ r ට 4 දාමු. t 4 දාන 1. එහෙනම් 8c 4 3 4 k 4 x ගේ 16 ඍණ 3 වාරයක් 4. එතනින් ගන්න x 4 සංගුණකය. එහෙනම් 8යි c4 3 4 k 4 x ගේ 4. එහෙනම් මෙතනින් එනවා x 4 සංගුණකය. එහෙනම් x ගේ සංගුණකයයි x 4 සංගුණකයයි සමානයි.
එහෙනම් x ගේ සංගුණකය 8c5 3 5 k5 සමාන කරලා x 4 සංගුණකය 8c4 3 4 k4. දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ. සුළු කරලා k හොයන්න. ක්‍රමාරෝපිත 8 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත 3. 3 4 මෙතන එක 3ක් ඉතිරි. k 4 මෙතන එක k කෙනෙක් ඉතිරි. ක්‍රමාරෝපිත 8 ක්‍රමාරෝපිත 4 ක්‍රමාරෝපිත 4. ක්‍රමාරෝපිත 8 ඉවත් වෙනවා. එහෙනම් මෙතන එනවා 3යි k මේ ක්‍රමාරෝපිත මේ පැත්තට ගන්න ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත 3 බෙදීම ක්‍රමාරෝපිත 4 ක්‍රමාරෝපිත 4. එහෙනම් 3යි k ක්‍රමාරෝපිත 5 ලියමු 5 වාරයක් ක්‍රමාරෝපිත 4 වාරයක් ක්‍රමාරෝපිත 3 ක්‍රමාරෝපිත 4 මේ ක්‍රමාරෝපිත 4 ලියනවා 4 වාරයක් ක්‍රමාරෝපිත 3. එතෙන්දී ක්‍රමාරෝපිත 4ක් සහ ක්‍රමාරෝපිත 3ක් එහෙනම් මෙතන ඉතිරි 5ක් 3 ඉලක්කම පල්ලෙහාට ගියොත් 4 වරක් 3 12. එහෙනම් කේට එනවා 5 බෙදීම 12ක්. අංක 18 2015 n අයිති z ධන හා n විශාල හෝ සමානයි 5 යයි ගනිමු. n අයිති z ධන හා n විශාල හෝ සමානයි 5 යයි ගනිමු. 3x ධන 2 බෙදීම x n ද්විපද ප්‍රසාරණයේ x n ඍණ 10 සංගුණකය 100ට වඩා අඩු වේ. n හි අගය සොයන්න. එතන x ගේ n ඍණ 10 සංගුණකය 100ට අඩුයි. n හි අගය සොයන්න. හැබැයි මතක තියාගන්න ධන නිකිලයක් n 5 හෝ 5ට වැඩි. n 5 හෝ 5ට වැඩි. එහෙනම් x ගේ n ඍණ 10 x ගේ දර්ශකයේ n ඍණ 10ක් වෙන්න r සොයමු. එහෙනම් අපි මේකෙත් සාධාරණ පදේ ලියාගමු. එහෙනම් කොච්චරද? n cr 3x ගේ n ඍණ r 2 බෙදීම x ගේ r. නිවැරදිව ලියලා x ගේ දර්ශක එක තැනකට ගන්න. එහෙනම් tr ධන 1 ncr 3 n ඍණ r x ගේ n ඍණ r 2 r බෙදීම xr. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය ncr 3 n ඍණ r 2 r x ගේ n ඍණ 2 r x ගේ n ඍණ 2 r. එහෙනම් දැන් අපිට කියනවා x ගේ දර්ශකය n ඍණ 10යි. එහෙනම් මෙන්න මේ x ගේ දර්ශකය ඒ කියන්නේ n ඍණ 2r සමාන කරමු n ඍණ 10යි. දෙපැත්තෙම n ඉවත් වෙනවා ඍණ 2r ඍණ 10යි r සමානයි 5යි. එහෙමනම් දැන් r ට 5 දාන්න r ට 5 දාලා x ගේ n ඍණ 10 සංගුණකය හොයාගමු. x n ඍණ 10 සංගුණකය නේ. එහෙනම් අපි ඒක හොයාගමු r ට 5 දාලා. එහෙනම් r ට 5 දැම්මොත් t 5 ධන 1 nc r ට 5 3 n ඍණ r ට 5 2 5 x ගේ n ඍණ 2යි r ට 5. එහෙනම් අපිට ලස්සනට ඇවිත් තියෙනවා 6 වෙනි පදය nc 5 3 n ඍණ 5 2 5 x ගේ n ඍණ 10. එහෙනම් දැන් මෙතනින් එනවා x n ඍණ 10 සංගුණකය. කොච්චරද? nc 5යි 3 n ඍණ 5යි 2 5. අන්න ඒ x ගේ n ඍණ 10 සංගුණකය 100ට වඩා අඩු වෙනවලු. ඔන්න ඔය සංගුණකය අඩු වෙන්න ඕන 100ට වඩා. නේ? ඔය සංගුණකය අඩු වෙන්න ඕන 100ට වඩා. එහෙනම් මෙන්න මේ සංගුණකය nc 5 3 n ඍණ 5 2 5 මේක අඩු වෙන්න ඕන 100ට වඩා. මෙන්න මේක 100ට වඩා අඩු වෙන n හොයන්න තියෙනවා. 100ට වඩා අඩු වෙන n හොයන්න තියෙනවා. මතක තියාගන්න මේ වගේ තැනක
අසමානතා විදිහට n හොයන්න යන්න එපා. මේක විසඳන්න යන්න එපා. right? අපි n ට අගයන් දාලා බලමු 100ට වඩා අඩු වෙන්නේ මොන ටිකේද? n ට අගයන් දාලා බලමු 100ට වඩා අඩු වෙන්නේ මොන ටිකේද? එහෙනම් n මොන වගේ කෙනෙක්ද? මෙන්න මේක හරි වැදගත් தත්ත්වයක්. 5 හෝ 5ට වැඩි. එහෙනම් අපිට දාන්න පුළුවන් ඕනනම් n ට 5නේ. දාන්න පුළුවන් n ට 6. චුට්ටක් බලමු n ට 5 දාලා මේ අසමානතාවය හරියද? එහෙනම් n ට 5 දැම්මොත් 5 C5 3 5 ඍණ 5 2 5 කුඩයි 100. මට කියන්න අසමානතාවය හරියද නැද්ද? මෙතන 1යි 3.1යි 2 5 32යි කුඩයි 100. ඔව් 32 කුඩයි 100 එනම් හරි. මේක n 5ක් වෙන්න පුළුවන්. අපි දාලා බලමු n ට 6. n ට 6. මේ බලන්න n වෙනුවට 6. n ට 6 දැම්මොත් 6 n ට 6 දැම්මොත් 6 C5 3 6 ඍණ 5 2 5 කුඩයි 100. 6C5 6යි මෙතන 3යි 2 5 32යි කුඩයි 100. බලන්න මෙතන කීයක් එනවද? 6යි 96 ගුණ කිරීම 6 කුඩයි 100. වැරදිනේ. 96ක් 100ට වඩා අඩුයිද? නෑ වැඩි. 100ට වැඩි. එහෙනම් කීයටවත් n ට 6 දාන්න බෑ. n ට 7 8 9 10 මුකුත් දාන්න බෑ. හේතුව සංගුණකයේ 100ට වැඩි වෙනවා. මේක 100ට වඩා වැඩි. එහෙනම් n ට එන්න පුළුවන් එකම අගය කොච්චරද? n සමානයි 5. x n ඍණ 10 සංගුණකයේ 100ට අඩු වෙන්න එන්න පුළුවන් එකම දේ n සමානයි 5 විතරයි. එන අංක 19 2014 A level. 2 ධන 3 බෙදීම x වාරයක් 1 ධන x ගේ n. 2 ධන 3 බෙදීම x වාරයක් 1 ධන x ගේ n. හි ද්විපද ප්‍රසාරණයේ x n ඍණ 2 හි සංගුණකය 120ක් වේ. x ගේ n ඍණ 2 හි සංගුණකය 120ක් වේ. n හි අගය සොයන්න. අපිට කියන n ගේ අගය සොයන්නලු. හරි. ඇත්තට මේක මේ ප්‍රසාරණය මේකෙන් ගුණ වෙනවා. මේ ප්‍රසාරණය මේකෙන් ගුණ වුණාට පස්සේ x ගේ n ඍණ 2 මොන වගේ තැන්වල දෙන්න ඕන නේ? හරි. දැන් අපි මේක ලියාගෙන බලන්න 2 ධන 3 x 2 ධන 3 x 1 ධන x ගේ n ප්‍රසාරණය කරමු. nc බිඳුව 1 n එකමයි x බිඳුව 1යි. nc1 x nc1 1 n ඍණ 1 1යි x1. nc2 1 n ඍණ 2 1යි x2. ඔහොම nc n ඍණ 2 1 n ඍණ 2 1යි x ගේ n ඍණ 2 nc n ඍණ 1 x n ඍණ 1 nc n x. ඔය විදිහට එනවනේ. දැන් කරුණාකරලා ඔබ කියන්න x n ඍණ 2ක් එන්න පුළුවන් තැන් කොතනද? x n ඍණ 2ක් එන්න පුළුවන් විදි. x n ඍණ 2ක් වෙන්න පුළුවන් විදි එක විදිහක් තමයි 2 ගුණ වෙනවා මෙන්න මෙතන. එහෙනම් 2 වාරයක් nc n ඍණ 2 නේ x n ඍණ 2 සංගුණකය. එතකොට x n ඍණ 2 x n ඍණ 2 සංගුණකය nc n ඍණ 2 දෙකෙන් ගුණ වෙනවා. තව n ඍණ 2ක් එන්න පුළුවන් විදි කොච්චරද? n ඍණ 2ක්. මෙන්න මෙයයි ගුණ කරා නම් හරි නේද මේකේ? ඇයි? මෙතන තියෙනවා x n ඍණ 2ක්. මෙතන තියෙනවා 3 යට x එකක්. ඒ කියන්නේ 1 යට x එකක්. සමහරවිට මෙතන තියෙනවා x ගේ n ඍණ 1ක්. x ගේ n ඍණ 1ක්. තව අතන 3 යට x ගේ 3 යට x ගෙන් 1 යට x එනවා. ඒ දෙන සුළු වුණත් x ගෙන් ඍණ 2ක් වෙනව නේද? එහෙනම් මේකයි. එතන සංගුණකයක් එනවා. 3ක් තියෙනවා. nc n ඍණ 1. මේ ටික තමයි x n ඍණ 2 සංගුණකය.
මෙන්න මේ සංගුණකයේ කීයක් රුද 120යි. ඔබ පරිස්සමෙන් සුළු කරගන්න බලන්න x n ඍණ දෙකක් එන්න පුළුවන් විදි. මේ නියතය x n ඍණ දෙකෙන් 1 x n ඍණ 1. දැන් මේක පරිස්සමෙන් සුළු කරගන්න. මෙතන දෙක උඩ එක්කෙනයි ක්‍රමාරෝපිතය යට එක්කෙනයි ක්‍රමාරෝපිතය උඩ එක්කෙනා ඍණ යට එක්කෙනයි ක්‍රමාරෝපිතය. n ඍණ දෙක ක්‍රමාරෝපිත දෙකක් වෙනවා. උඩ එක්කෙනයි ක්‍රමාරෝපිතය යට එක්කෙනයි ක්‍රමාරෝපිතය n ඍණ 1. එතන ක්‍රමාරෝපිත 1. පුතාලා සුළු කිරීම කරගන්න මේ වගේ වීඩියෝ එක හරි අමාරුයි. මේ වගේ පාඩමක් හසුරවන්න. ඒ නිසා ඔබ මේ පැත්තෙන් උදව්ව දෙන්න. right. ඒක අපි දන්නවා ක්‍රමාරෝපිත දෙක දෙකයි මේ දෙකත් එක්ක සුළු වුණා. එහෙනම් n ඍණ 1 එකක් අඩුයි n ඍණ 2 ක්‍රමාරෝපිත. මෙතනක් තියෙනවා n ඍණ 2 ක්‍රමාරෝපිත. මෙතන ක්‍රමාරෝපිත n ලියනවා n වාරයක් n ඍණ 1 ක්‍රමාරෝපිත යට තියෙනවා n ඍණ 1 ක්‍රමාරෝපිත. සමාන 120යි. එහෙනම් n ඍණ 1 ධන n 120. තුනේ ඉලක්කමක් තිබුණා. 3යි 120. එහෙනම් n වර්ග ඍණ n ධන 3යි n 120. n ධන නිකිලයක්. ඕක සුළු කරලා ධන නිකිලමය n ස්වය. ඕක සුළු කරලා ධන නිකිලමය n ස්වය. එහෙනම් අපිට එනවා n වර්ග ධන 2යි n ඍණ 120 බිඳුවයි. n 12ව 10යි ධන ඍණ. එහෙනම් මෙතනින් එනවා n සමානයි ඍණ 12ක් හෝ n සමානයි 10යි. n කියන්නේ අනිවාර්යෙන් ධන නිකිල. n කියන්නේ අනිවාර්යෙන් ධන නිකිලයක්. එහෙනම් n ට එන්න පුළුවන් අගය n සමානයි 10යි. අංක 20 2013 එළවලු x ධන a බෙදීම x ඝනයේ 20 ප්‍රසාරණයේ x වලින් ස්වායත්ත පදය 969 බෙදීම 2 වේ. එහි අගය සොයන්න. එහෙනම් අපිට පුළුවනි මේක සාධාරණ පදේ ලියා ගන්න. එහෙනම් n කියන්නේ 20යි r x ගේ 20 ඍණ r a බෙදීම x ඝනයේ r. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 20c r x ගේ 20 ඍණ r a r x ගේ 3යි r. එහෙනම් අපිට එනවා r ධන 1 වෙනි පදය 20c r a ගේ r x ගේ 20 ඍණ 4යි r. මේ 3යි r උඩට එනවා ඍණ 3යි r 20 ඍණ 4යි r. එහෙනම් x ගෙන් ස්වායත්ත වෙන්න නම් x ගෙන් ස්වායත්ත වීමට 20 ඍණ 4යි r බිඳුවයි r සමානයි 5. එහෙනම් r ට 5 දාලා x ගෙන් ස්වායත්ත පදය සොයමු. ඒ ස්වායත්ත පදය සමාන කරමු 969 බෙදීම 2කට. එහෙනම් r ට 5 දාලා x ගෙන් ස්වායත්ත පදය සොයමු. p r ට 5 දැම්මොත් 5 ධන 1. 20c 5 a ගේ 5 x ගේ 20 ඍණ 4 වාරයක් 5. එහෙනම් අපිට එනවා 6 වෙනි පදය 20c 5 a 5 x ගේ බිඳුව 1යි. එහෙනම් මෙන්න මේ x ගේ ස්වායත්ත පදය කොච්චරද? 969 බෙදීම 2යි. 969 බෙදීම 2යි. එහෙනම් මෙන්න මේ x ගේ ස්වායත්ත පදය 969 බෙදීම 2කට සමාන කරමු. එහෙනම් 20c 5 a 5 සමාන කරමු 969 බෙදීම 2. එහෙනම් දැන් මේක සුළු කරන්න. ක්‍රමාරෝපිත 20 ක්‍රමාරෝපිත 5 20 5ක් ගියොත් ක්‍රමාරෝපිත 5ට a 5 969 බෙදීම 2. right. දැන් අපිට පුළුවන් මේ ක්‍රමාරෝපිත 20 19 18 17 16 වාරයක් ක්‍රමාරෝපිත 5.
යට තියෙන ක්‍රමාරෝපිත 15ත් එක්ක ඒක සුළු වෙනවා. මෙතන ක්‍රමාරෝපිත 5 4 3 2 1. මෙතන එනවා 969 බෙදීම 2යි. 5 වරක් 4 20යි. 3 වරක් 2 6යි. 18 6 3යි. එහෙනම් 19 ගුණ කිරීම 3 ගුණ කිරීම 17 16 තව තිබුණා ඒ පහක් නේ. මෙතන තියෙන පුතේ ඒ පහ. ඒ පහ 969 යට 2. පුතාලා ගුණ කරලා බලන්න මෙන්න මේ ටික ඔක්කොම ගුණ කරොත් වෙනවා 969. ඒ කියන්නේ 19 ගුණ කිරීම 3 ගුණ කිරීම 17 969යි. මේ 969 සුළු වෙනවා. 16 වාරයක් ඒ පහ භාගයයි. ඒ පහ 1යට 32යි. ඒ පහ අපි දන්නවා මේක ලියන්න පුළුවන් භාගයේ පහ. එහෙනම් ඒ සමානයි භාගයයි. සුළු කිරීම වේගින් කරගන්න. ඊළඟ ගාන 2012 එළවල එක ධන px 12 වෙනි බලය යන ද්විපද ප්‍රසාරණයේ x සංගුණකය සහ x වර්ගයේ සංගුණක පිළිවෙලින් ඍණ q හා 11යි q වේ. මෙහි p අනු ශුන්‍යයට අසමාන නියතයකි. p හා q හි අගය සොයන්න. p හා q හි අගය සොයන්න. පුතාලේ පාස් පේපර් පොත් ඇති නේ නැත්නම් ගාන කොහෙන් හරි බලාගන්න right එහෙනම් අපිට x ගේ සංගුණකයයි x වර්ගයේ සංගුණකයයි අවශ්‍යයි. එහෙනම් මම එක ධන px 12 ප්‍රසාරණය කරන්න කොහොමද 12c බිඳුව 1 12 1යි px බිඳුව 1යි 12c1 px 1 12c2 px 2 12c3 පුතේ මේ පැත්ත එක නිසා එකේ දර්ශක එකම නේද px 3 ওই විදිහට දිගට තියෙනවා. එහෙනම් අපිට එනවා 12c බිඳුව 12c1 p වාරයක් x 12c2 p වර්ග x වර්ග 12c3 p ගණේ x ගණේ කොහොම නේද? එහෙනම් x සංගුණකය ඍණ q. එහෙනම් මේක නේද x සංගුණකය. කොච්චරද? ඍණ q. ඒ වගේම x වර්ගයේ සංගුණකය කීයද? මේ තියෙන x වර්ගයේ සංගුණකය. මේක 11යි q. එහෙනම් 12c1 වාරයක් p ඍණ q 12c2 වාරයක් p වර්ග 11යි q මේ දෙන සමගාමීව සුළු කරලා p සහ q සොයන්න. p කියන්නේ ශුන්‍යයට අසමාන නිකිල අගය. සුළු කරන්න. එහෙනම් 12c1 වාරයක් p සමානයි ඍණ q. අපි දන්නවා 12c1 කියන්නේ 12යි p සමානයි ඍණ q. මෙතන 12c2 p වර්ග 11යි q. එහෙනම් සුළු කරන්න 12c2 ක්‍රමාරෝපිත 12 ක්‍රමාරෝපිත 2 12 දෙකක් ගියොත් ක්‍රමාරෝපිත 10 p වර්ග 11යි q. 12 වාරයක් 11 වාරයක් ක්‍රමාරෝපිත 10 දෙක වාරයක් එක වාරයක් ක්‍රමාරෝපිත 10 p වර්ග 11යි q. මෙතන 6 66යි p වර්ග සමානයි 11යි q. එහෙනම් 6යි p වර්ග සමානයි q. එහෙනම් බලන්න 6යි p වර්ග සමානයි q. මම 1යි 2යි එකතු කරන්නම්. එතකොට ඍණ q ධන q ඉවත් වෙනවා. එහෙනම් 12යි p ට එකතු කරා 6යි p වර්ග. ඍණ q ධන q බිඳුවයි. එහෙනම් අපිට 6න් බෙදන්න පුළුවන් 2යි p ධන p වර්ග බිඳුවයි. එහෙනම් p එකක් එළියට ගත්තොත් 2 ධන p බිඳුවයි. එහෙනම් p සමානයි බිඳුවක් හෝ p සමානයි ඍණ 2යි. හැබැයි අපිට කියනවා p කියන්නේ ශුන්‍යයට
අසමාන. අපි කියන p කියන ශුන්‍යයට අසමාන. එන එන්න පුළුවන් අංගය p සමානයි ඍණ 2යි. p ට ඍණ 2 දාලා q සොයමු. දෙවන සමීකරණය. එන 6 වාරයක් p ට ඍණ 2. නේ? එන ඍණ 2 වර්ග 4යි 24යි. එන අපිට එනවා q 24. සුළු කිරීමේ පාඩය තනින් කරන්න